සම්බුදු සරණයි. සඳුදා දවසේදී ජයමග රූපවාහිනිය තුලින් සූදානම් ඔබේ දිවියට අත්වැලක් වෙන්නට. අපි හැමෝම වගේ විවිධ වූ රැකියාවන් කරනවා. මේ රැකියාවන් පිළිබඳව තමන් කරන රැකියාව පිළිබඳ තමන්ට ලොකු අභිමානයක් හැම කෙනෙකුටම තිබෙනවා. තමන්ගේ රැකියාව තුළ තිබෙන දුෂ්කරතාවයන් ගැන ඒ හැම කෙනෙකුටම යම් අවබෝධයක් තිබෙනවා. අද අපි කතා කරන්නේ රැකියාවක ගරුත්වය ගැන. එහෙමත් නැත්නම් වෘත්තීය ගරුත්වය ගැන. වෘත්තීය ගරුත්වය ගැන කතා කරමින් අද දවසේදී ඔබේ දිවියට අත්වලක් වන්නට අප සූදානම්. එසේනම් අප අද දවසේදී වැඩමවා වදාළ අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු කොට নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනයේ ගරු අනුශාසක මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ගරු ආචාර්ය රාජකීය පඬිත අවසරයි පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. අපේ හාමුදුරුවනේ අද වෘත්තීය ගරුත්වය තුලින් ජීවිතවලට අත්වලක් වෙන්නටයි අපි සූදානම් වෙන්නේ. අපේ හාමුදුරුවනේ මේ ගරුත්වය ගැන විවිධ මතවාද තිබෙනවා අපේ සමාජයේ. මම වැඩි විස්තරයක් නැතිව පළමු කොට ඔබ වහන්සේට ප්‍රවේශයක් ගන්නට ආරාධනා කරනවා. සැබවින්ම කුමක්ද අපේ හාමුදුරුවනේ වෘත්තීය ගරුත්වය කියන කාරණාව ගැන පැහැදිලි කිරීමක් කරමු. ප්‍රථම කොට ජයමග රූපවාහිනිය ඔස්සේ දිව්‍යට අත්වලක් වැඩසටහන හා සම්බන්ධව සිටින සියලුම ශ්‍රාවක පින්වතුන්ටත් වැඩසටහන මෙහෙයවන චිත්‍රාංග ඔබතුමාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දිව්‍යට අත්වලක් වැඩසටහනේ මාතෘකාව හැම කෙනෙකුටම අතිශයින් වැදගත් වන මාතෘකාවක් වෘත්තීය ගරුත්වය. ගරුත්වය සහ වෘත්තීය එතන වචන දෙකක් තියෙනවා. වෘත්තීය කියනකොට ඕනෑම රැකියාවක් වෘත්තියක් වෙන්නේ නැහැ. දැන් සමහර විට අපට දකින්න ලැබෙනවා ගරුත්වයක් නැති රැකියාවක් තියෙනවා. ඒ කියන්නේ තමන් කරන කටයුත්තට පඩියක් ලැබුණට ඒ කටයුත්ත සමහරක් විට වැරදි කටයුත්තක් වෙන්න පුළුවන්. දැන් මිනී මරණ රැකියාවේදී ඉන්න අයත් ඉන්නවා. ඊළඟට කුඩු විකුණන රැකියාවේදී ඉන්න අයත් ඉන්නවා. ඒ අයටත් පඩි හම්බෙනවා. හැබැයි ඒවා වෘත්තියක් කියන තැනට ගන්න බෑ. වෘත්තියක් නම් ඒ වෘත්තිය තුලින් ලෝකයට යහපතක් වෙන්න ඕන. තමන්ටත් ලෝකයටත් යහපත පිණිස පවතින යම් කිසි රැකියාවක් තියෙනවා නම් ඒ රැකියාව තමයි වෘත්තියක් හැටියට හඳුන්වන්නේ. එතකොට අපි මේ කතා කරන්නේ ඒබඳු වෘත්තියක ගරුත්වය ගැන. අනිත් වෘත්තියක් නොවන නමුත් රැකියාවක් විය හැකි කිසිසේත්ම ගරු නොකළ යුතු අවස්ථා නැතුව නෙවෙයි. එතකොට තමන් මුලින්ම කල්පනා කරන්න ඕන තමන්ගේ වෘත්තිය මොකක්ද කියන එක. ඒ වෘත්තිය තුලින් තමන්ටත් ලෝකයටත් සිදු විය යුතු සේවාව මොකක්ද කියන එක ගැන කල්පනා කරන්න ඕන. එතකොට තමන්ට රටට ලෝකෙට වැඩදායක වෘත්තියක යෙදෙන කෙනෙක් ඒ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගන්න යම්කිසි වෑයමක් කළ යුතුයි. එතකොට වෘත්තීය ගරුත්වය කියලා කියන්නේ තමන් සිදු කරන සේවයට සාධාරණත්වයක් ඉටු කිරීම. එතකොට මේ ලෝකේ තියෙනවා ලෝකයට හිතසුව පිණිස පවතින වෘත්තීන් ඒ වෘත්තීන් භාවිතා කොට ගනිමින් ලෝකයට හානියක් කරන්නේ නම් ඒ කෙනා කරන්නේ වෘත්තියට අගෞරවයක්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි දැන් කතා වෙනවානේ මේ ලෙඩ හදන එක ගැන.
දැන් මේ වසංගත තත්ත්වයේ ඉදිරියේත් මේක ස්වභාවිකව ආපු ලෙඩක්ද නැත්නම් හදපු ලෙඩක්ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ලෙඩක් හැදුවා නම් ඒ හැදුවෙත් වෛද්‍යවරු. ඒ පිළිබඳව දැනුම තියෙන මිනිස්සුන්ගේ ශරීරය පිළිබඳව දැනුම තියෙන ඒ වගේ කෙනෙක් සුවපත් කරන්න පුළුවන් දැනුමකින් යුක්ත කෙනෙක්ම තමයි කෙනෙක් විනාශ කරන්න ඒ දැනුම පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ගුරුවරයෙක් ගත්තාම අනාගත දරු පරපුරේ මනස ගොඩ නගන්න ඒ අයට යා යුතු මග නොයා යුතු මග කියලා දෙන ගුරුවරයා දරුවව වැරදි මාර්ගයකට යොමු කරනවා නම් ඒක නා කරන්නේ වෘත්තියට අගෞරවයක්. එතකොට නීතිඥයෙක් ගත්තොත් ඒ නීතිඥවරයා වරදකාරයෙක් සැබවින්ම වැරදි කරපු කෙනෙක් නිවැරදි කරන්නේ ඒ වෘත්තිය පාවිච්චි කරනවා නම් බොරු සාක්ෂි ඉදිරිපත් කරමින් ඒ කෙනා ඒ වෘත්තියට කරන්නේ නොගැලපෙන වැඩක්. එතකොට දැන් අපි හැම කෙනෙකුටම තියෙන වෘත්තිය ලෝකයට කුමන සේවයක්ද සපයන්නේ කියන එක ගැන කල්පනා කරන්න ඕන. අපේ මේ රටේ ජීවත් වෙන විවිධ පුද්ගලයෝ විවිධ වෘත්තීන්ට අයත්. එතකොට තමන්ගෙන් ලෝකයට වෙන්න තියෙන යහපත් දේ මොකක්ද කියලා බලලා අන්නේ යහපත් දේ ඒ විදියටම ඉටු කිරීම වෘත්තීය ගරුත්වය. එතකොට ඒකට විරුද්ධව යාම වෘත්තියට කරන ලොකු අගෞරවයක් හැටියටයි දකින්න පුළුවන්කම තියෙන්නේ. අද ගොඩාක් වෙලාවකට මේ සමාජයෙන් අපිට දකින්න ලැබෙන්නේ ඔන්නෝවා. ස්වකීය වෘත්තියට අගෞරව කරන විදියට කටයුතු කරනවා. ඒ අගෞරව කරන විදියට කටයුතු කිරීම නිසා ලෝකයට ලොකු හානියක් උදා වෙනවා. දැන් ඇත්තටම ධර්මය විකෘති කරන්න පුළුවන්කම තියෙන චිත්‍රාංග ධර්මය දන්න කෙනාට. ධර්මය නොදන්න කෙනෙකුට ධර්මය විකෘති කරන්න බෑ. ඊළඟට ඉතිහාසය විකෘති කරන්න පුළුවන්කම තියෙන්නේ ඉතිහාසය දන්න කෙනාට. ඉතිහාසය නොදන්න කෙනාට ඒ විකෘතිය කරන්න බෑ. එතකොට මේ ඉතිහාසය පිළිබඳව දැනුම තියෙන ඊළඟට ධර්මයේ පිළිබඳව දැනුම තියෙන ඒ උදවිය විවිධ ලාභ අපේක්ෂාවෙන් ඒ විකෘතීන් ගෙනෙනවා නම් ඒ අය වෘත්තියට කරන්නේ ලොකු අගෞරවයක්. දැන් මට ඇත්තටම දැන් ඔය මේ වෘත්තීය ගරුත්ව පිළිබඳව කල්පනා කරනකොට මට හරිය ප්‍රශ්නයක් තියෙනවා මේ නීතිඥවරු සම්බන්ධයෙන්. දැන් අපි හිතමු වැරදි කරපු පාර්ශවය සහ ඒ වැරදි කරපු එකෙන් අගතියටපත් වෙච්ච පාර්ශවය ගැන කල්පනා කරනකොට දෙපැත්තටම නීතිඥවරු ඉන්නවානේ. ඇත්තටම යම්කිසි සිද්ධියක් ගවේෂණය කරනකොට නීතිඥවරයෙකුට පැහැදිලි වෙන්න ඕන මේක නා හරිද වැරදිද මුලින්ම. එතකොට වැරදි කෙනෙක් වෙනුවෙන් පෙනී හිටින්න බෑ වෘත්තීය ගරුත්වයක් අනුව. අපි හිතමු ළමා අපචාරයක් කරලා නම්, ස්ත්‍රී දූෂණයක් කරලා නම්, මොකක් හරි වංචාවක් කරලා නම්, ඒ වගේ කෙනෙකුට ඒ වරද තහවුරු වෙනවා නම් නීතිඥවරු අවශ්‍ය වෙන්නේ වැරදි නොකර වැරදි කළා කියලා ඉදිරියට ගියොත්. එහෙම වැරද්දක් කරලා නැහැ කියන එක පෙන්වන්න සූක්ෂමව එය එලිදරව් කරන්න තමයි නීතිඥවරයෙක් අවශ්‍ය වෙන්නේ. එතකොට අද සමාජය තුළ අපිට දකින්න ලැබෙන වැරදිකාරයටත් නීතිඥවරයෙක් ඉන්නවානේ. එතකොට ඒ වැරදිකාරයෙක් වෙනුවෙන් ඒ වරද වහලා දාලා ඒ කෙනාව නිවැරදි කෙනෙක් බවට පරිවර්තනය කරන්න දරනවා නම් යම් කෙනෙක් ඒ කෙනා වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන නැහැ. එතකොට වෘත්තීය ගරුත්වය කියන්නේ තමන්ගෙන් රටට ලෝකයට සිදුවිය යුතු සේවාව ලෝකයට විය යුතු යහපත ඒ අයුරින්ම ඉටු කරන්න කැප වෙන එකයි. ඒක ඇතුලේ තව ගොඩක් දේවල් තියෙනවා. වෘත්තීය ගරුත්වය පිළිබඳව අපගේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කරා. වෘත්තීය ගරුත්වය ඕනෑම රැකියාවක් තුළ තමාගේ කාර්ය සමාජයේ හිතසුව පිණිස ඉටු කිරීම වෘත්තීය ගරුත්වය කියන කාරණාව පැහැදිලි කරා. අපි හාමුදුරනේ දැන් ඊළඟ ප්‍රශ්නය විදිහට අපි ගත්තාම අපි දන්නවා අපේ අතීත සමාජය ගත්තාම අතීත සමාජය තුළ යම් කිසි ආකාරයක වෘත්තීන් පරම්පරාගතව බෙදුවා. අපි අද බොහෝ වෙලාවට
අවශේෂ වෙලා තිබෙන කුල ක්‍රමය තුල අපිට ඒක දකින්නට ලැබෙනවා. දැන් වර්තමානයේ වෙද්දී ඒක ගොඩක් වෙනස් වෙලා. හැබැයි එහි යම් ආකාරයක ස්වરૂපයක් අදත් තියෙනවා. අද තියෙන ගොඩක් වෙලාවට වෛද්‍යවරයෙක් කිව්වොත්, ඉංජිනේරුවෙක් කිව්වොත්, එමත් නැත්නම් දේශපාලනඥයෙක් කිව්වොත් ඉහළ වෘත්තීන්. ඊළඟට පාරක් අතු ගාන කෙනෙක්, පහළ වෘත්තීන්. මේ වගේ මේ සමාජයේ විසින් වෘත්ති වර්ගීකරණය කළා තියෙනවා ඉහළ වෘත්තීන්, පහළ වෘත්තීන් කියලා අපේ හැමදෙරෝනේ. මේ අපේ සමාජයට කොහොමද බලපාන්නේ මේ කෙනෙක්ගේ වෘත්තීය ගරුත්වයට, ආත්ම ගරුත්වයට කොහොමද අපේ හැමදෙරෝනේ බලපාන්නේ? ඇත්තටම මම දකින විදිය තමයි ඒ විදියට මේ වෙනස් කිරීමක් නොකළ යුතුයි. මොකද හේතුව දැන් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, රට පාලනය කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඒ අය ඉහළ වෘත්තීන්. පාරතු ගාන කෙනෙක් වෙන්න පුළුවන්, කුණු අදින කෙනෙක් වෙන්න පුළුවන්, ඒ අය පහත් වෘත්තීන් කියලා සමාජය බෙදනවා. හැබැයි ඕකේ ඔය ප්‍රශ්නය විසඳෙනවා ඒ අය විසින් සිදු කරන සේවය පිළිබඳව කල්පනා කරනකොට. දැන් දොස්තර මහත්තුරු වෙන්න පුළුවන්, ඉංජිනේරු මහත්තුරු වෙන්න පුළුවන්, දේශපාලඥයෝ වෙන්න පුළුවන්, ඉහළ තනතුරු තානාන්තර পদවි දරන උදවිය, ඉහළ වෘත්තීන් වල යෙදෙන උදවිය පිට කරන කුණු ටික අස්කරන්න මිනිස්සේ නැති වුණොත්. එතකොට ඔය පල්ලෙහා මට්ටමේ වෘත්තීන් කියන ඒවා නැති වුණොත් අර උඩ ඉන්න මිනිස්සු තමාරු වැටෙනවනේ. ඊළඟට උඩ ඉන්න අයගේ වෘත්තීන් නැති වුණොත් පල්ලෙහා ඉන්න අය තමාරු වැටෙනවනේ. එතකොට තමන් නිසා අන් කෙනා නිසා තමන්ටත් වැඩක් තියනවා නම්, සේවයක් තියනවා නම් ඒ කිසිදු වෘත්තියක් පහත් කොට නොසලකිය යුතුයි. හැම මිනිස්සෙකුටම ගස් නගින්න බෑ. පොල් ටික කඩන්න ගහට නගින්න පුළුවන් මිනිස්සෙක් ඉන්න ඕන. ඒ පොල් ගහේ නගින මිනිස්සයාගේ ඒ හැකියාව අනිත් කෙනාට නෑ. කොච්චර ඉංජිනේරුවෙක් වුණත්, ඊළඟට දොස්තර මහත්තයෙක් වුණත් ඒ හැකියාව නෑ. සල්ලි තිබ්බ පළියට ඒක කරගන්නත් බෑ. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් මිනිස්සෙක් ඉන්න ඕන. එහෙම ගත්තාම චිත්‍රාංග අපි මේ සමාජය තුල ජීවත් වෙනකොට අන්‍යෝන්‍ය එක හා සමාන දායකත්වයකින් තමයි යන්නේ. ගුරුවරු කියලා පිරිසක් ඉන්නේ ශිෂ්‍යයෝ නිසා. ශිෂ්‍යයෝ කියලා පිරිසක් හැදෙන්නේ ගුරුවරු නිසා. හරි? දේශපාලඥයෝ ඉන්නේ ජනතාව නිසා. ජනතාව ඊට පස්සේ යන්නේ දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපය නිසා. රටක් හැටියට යන්නේ එහෙමනේ. එතකොට වෛද්‍යවරු ජීවත් වෙන්නේ ලෙඩු නිසා. ලෙඩු ජීවත් වෙන්නේ වෛද්‍යවරු නිසා. කඩේ මුදලාලි ජීවත් වෙන්නේ පාරිභෝගිකයා නිසා. පාරිභෝගිකයා ජීවත් වෙන්නේ මුදලාලි නිසා. එතකොට මේ වෘත්තීන් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. තමන්ගේ වෘත්තියටම හැමදාම ජීවිතේ හැම ප්‍රශ්නයකටම විසඳුම් ගන්න බෑ. වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වුණා කියලා ගෙදරට අවශ්‍ය කරන බඩු ටික තමන් විසින්ම කරගන්න බෑනේ. ඒකට කඩේ යන්න ඕන. එතකොට තමන්ට අන් කෙනාගෙන් යම්කිසි සේවයක් තියෙනවා නම් ඒ සේවය සපුරන කෙනාට ගෞරව කරන්න හැමෝම පෙළඹෙන්න ඕන. දැන් මේ ගොඩනැගිලි ඉදිකිරීම සිද්ධ කරනකොට මේවා මුදල් තිබ්බ පළියටම කරන්න බෑනේ. මේ බාසුන් නැහැලා සේවක මණ්ඩලයක් ඒවෙහි දක්ෂතා තියෙන අය නැති වුණා නම් සල්ලි වලින් මේ ගොඩනැගිලි ගොඩනගන්න බෑ. එතකොට දැන් සමාජයේ තිබුණා අදටත් තියෙනවා මේ අය පහත් රැකියා කරන්නේ, මේ අය ඉහළ රැකියා කරන්නේ කියලා. නමුත් ඉහළද පහළද කියලා ભેදයක් නැහැ. ඇත්තටම සමාජයට යහපත් කටයුත්තක් කරනවා නම්, ඒක කුණු ටික අස් කරලා හෝ කරනවා නම් ඒ තුල වෘත්තීය ගරුත්වයක් තියෙනවා. අපි හඳුනන්නේ අපි බුදුදහම තුල නිරන්තරයෙන් සමානාත්මතාවය කියන කාරණාව ඉස්මතු කරනවා. දැන් මේ කාරණාවටම තව අතුරු ප්‍රශ්නයක් තිබුණා අපි හඳුනන්නේ මේ එක් වෘත්තීන් තුල ගොඩනැගලා තිබුණ උපසංස්කෘතිය. අපි දැන් ගත්තොත් වෛද්‍යවරු පිරිසක් හැසිරෙන විදිහත් ඊළඟට පාරක් තොටක් අතු ගන්න ඒ පිරිසක් හැසිරෙන විදිහත් අතර තියෙනවා සංස්කෘතික වෙනසක්. මේ වෙනස තමයි ගොඩාක් වෙලාවට මෙන්න මේ වෘත්තියක් ඉහළ වෘත්තියක්ද එමත් නැත්නම් පහළ වෘත්තියක්ද කියලා වර්ගීකරණය කරන්න ගොඩක් වෙලාවට මිනිස්සු පෙළඹිලා තියෙන අපේ හැමතුරුනේ. ඒ නිසා කොහොමද මේ සමානාත්මතාවය ගොඩනගන්න ප්‍රවේශයක් ලබා ගන්න? ඇත්තටම දැන් ඇඳුමෙන් පැළඳුමෙන් එන විදියෙන් ඉන්න තැන අනුව
අපිට යම්කිසි ගරුත්වයක් එනවා. ඒ අනුව තමයි ඇත්තටම ඔය උසස්ද පහත්ද කියන එක ලෝකයා තීරණය කරන්නේ. දැන් මම මේ කියන්නේ ඒ අනුව උසස් පහත් කියන එක තීරණය කිරීම නවත්තන්න. හරි? ගොවිය කුඹරට බහින්නකොට ටයි කෝඩ් දාගෙන බහින්න බෑ. අමුඩේ ගහගෙන තමයි බහින්න ඕන. එහෙම බැස්ස මිනිස්සු හදලා දෙන බත් ටික තමයි ටයි කෝඩ් දාපු මිනිස්සු කන්නේ. එතකොට අර ගරුත්වය කියන එක මේ අඳින්න ඇඳුමෙන් හෝ යන්නේන වාහනෙන් හෝ මනින්න එක අපි නවත්තන්න ඕන. ඇත්තටම මේ ඒව කරන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. තමන්ගේ වෘත්තියට අනුව යම් කිසි විදිහකට හැඩ ගැහෙන්න වෙනවා. මොකද සමාජ පිළිගැනීම එන ක්‍රමයක් තියෙනවා. ඒ සමාජයේ පිළිගැනීම කියන එක අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වන පිළිගැනීම ඇති වෙන්න බාහිරයට පෙනෙන කාරණාවලත් යම් කිසි වෙනස්කම් විය යුතුයි. ඒක අපි පිළිගන්නවා. දැන් ආයතනයේ ප්‍රධානියා අතුගාන කෙනාගේ ස්වරූපෙන් ඉන්න බෑ. මොකද හේතුව මේ සමාජයේ හැමෝම අර හොඳ චින්තනයක නැහැනේ. එතකොට මොකද කරන්නේ? අපි හිතමු අතුගාන කෙනාගේ විදියට ආයතනයේ ප්‍රධානියා යන්න ගියොත් ආයතනයේ ප්‍රධානියට ආයතනය පාලනය කරන්න බැරුව යනවා. ඒ නිසාම අපි යම්කිසි ගෞරවයක් ඇති කර ගැනීමට යම්කිසි වෙනස්කම් කරන්න ඕන. ඒක ඇත්ත. එනමුත් ආකල්පමය වශයෙන් අපි බොහොම බුද්ධිමත් තැනක ඉඳගෙන කටයුතු කරන්න ඕන. දැන් අපේ වෘත්තීය ගරුත්වය ගැන කතා කරනකොට ගොඩාක් දෙනෙක් හිතන්නේ ලොකු වාහනයක යනවා නම්, ලොකු ගෙයක ඉන්නවා නම්, ඊළඟට මේ හොඳට සල්ලි තියනවා නම්, හොඳ සුවඳ ගහන සෙන්ට් එකක් නම් ගහගෙන යන්නේ. අන්න ඒකේනා තමයි සුපිරිම මිනිසෙක් කියලා නේ හිතන්නේ. මං කියන්නේ ඒ ආකල්පය නෙවෙයි. ඒකේනා කරන සේවය ගැන කල්පනා කරන්න. ඒකේනා කරන සේවය අනුව තමයි අපට ගරුත්වය පිළිබඳව මනින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ඔය අපි හිතමු කුණු අදින හරි ඒ වගේ කටයුත්තක යෙදෙන අය වුණත් තමන්ගේ වෘත්තීය ගරුත්වය රැකගන්න බැරි කමක් නැහැ. අද වෙලා තියෙන්නේ ඔවුන්ගේ රැකියාව ඔවුන් විසින්ම පහත් කරලා තියෙනවා. ඒ කියන්නේ චර්යාව වලින් පහත් කරගෙන තියෙනවා. සමහරක් විට කුණු අදින ගමන් එක කුඩු ගහන්න යනවා. එක ගංජ ගහන්න යනවා. එහෙම නැත්නම් වැරදි වැඩ කරන්න යනවා. ඒ කරන දේවල් එක්කලා ඒ වෘත්තියත් එක්ක ඒ අයගේ ගරුත්වය නැති වෙලා තියෙනවා. නමුත් සීමාවල් හඳුනාගෙන ඒ කරන කාර්යය ගෞරවයෙන් යුක්තව කරනවා නම් මං හිතන්නේ නිසි ගරුත්වය ඒ ඇත්තන්ටත් ලැබෙනවා. අපි දැන් ගොඩක් වෙලාවට අපේ හාමුදුරනේ මේ ලාංකේය සමාජය තුළ ඔය ප්‍රශ්නේ ගොඩක් තිබෙනවා. නමුත් මේ ගොඩක් වෙලාවට විදේශගතව ගත්තොත් එහෙම සමාජයේ සෑම කෙනෙකුගේම තිබෙනවා එක සමානාත්මතාවයක් ගොඩනගලා තිබෙනවා. මතන අර ඔබ වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරපු ඒ පුද්ගලයා සතු ගුණාංග මේ වෘත්තිය සඳහා විශාල බලපෑමක් කර තිබෙනවා. අපි හාමුදුරනේ ඒ තුලින්ම අපි ඉදිරියට ප්‍රවේශයක් ගොඩනගා ගනිමු. මොනවද ඇත්තටම කෙනෙක් තුල, මිනිස්සෙක් තුල වෘත්තියක් තුල ගොඩනගා ගන්න ඕන ගුණාංග? ඇත්තටම චිත්‍රාංග මතු කරපු අර විදේශීය ස්වභාවය. ඒ රටවල් වල මේ ඒ කෙනා කරන්නේ මොකද්ද කියන එක අදාළ නැහැ. හැබැයි හැමෝම හොඳින් ඉන්නවා. අපේ රටවල් වලට විශේෂයෙන් ආසියාතික රටවල් වලට වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? අතරමැදියන් අසීමිත ලෙස හම්බ කර ගැනීමේ වෑයමක යෙදෙනවා. ඒකෙන් තමයි වෘත්තීමය ගරුත්වය ලෝකෙට පේන එක අඩු කරලා තියෙන්නේ. අඩු වෙලා නෙවෙයි අඩු කරලා තියෙන්නේ. හරි? ගොවියා හැමදාම දුප්පත්. අතරමැදියා අතිශයින් පොහොසත්. ඒ හාල් ටික ගන්න මිනිහ දුප්පත්. එතකොට දැන් අපේ මේ ක්‍රමවේද වෙනස් වෙනවා කියලා කරන්න ඕන මොකක්ද? මෙන්න මේක බෙදිලා යන්න ඕන හරි ක්‍රමයකට. මම මේ කියන්නේ අතරමැදියෝ සිටිය යුතුයි. ඒ අය නැතුව මේක කළමනාකරණය කරන්න බෑ. බඩු ටිකක් මටම පිටරට යවන්න බෑ. පිටරට යවන්න කෙනෙක් ඉන්න ඕන. ඒ කාර්යභාරය අතට ගත්ත පිරිසක් ඉන්න ඕන. අපේ රටේ තියෙන බරපතලම ප්‍රශ්නය තමයි ඒ අතරමැදියන් ඕනවට වඩා මුදලක් Taman තුල ඉතුරු කරගන්න වෑයම් කරනවා.
එතකොට ඒ අය සමාජයේ මහා ඉහළයි කියලා ඉස්මතු වෙනවා. අන් අය පහළ මට්ටමේ කියන එක පේන්න ගන්නවා. දැන් ඇත්තටම ගත්තොත් පිට රටවල් වල ඕක කරන්න බෑ. අතරමැදියටත් ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හරි? එතකොට එයාගේ ප්‍රමාණය ලංකාව වගේ ඒවා නෙවෙයි. අතරමැදියෝ ඉන්නවා. අතරමැදියන්ටත් යම්කිසි ලාභයක් තියෙනවා. හැබැයි ඒ ලාභයේ සීමාවක් තියෙනවා. ඒ සීමාව තියාගෙන අන් අයට බෙදෙනවා. එතකොට දෙපැත්තට බෙදුනහම දෙපැත්තත් හරි මැදත් හරි සමානයි. දැන් අපේ වෙලා තියෙන දෙපැත්ත පල්ලෙහා මැද අහස උසට ගිහිල්ලා තියෙනවා. අන්න එහෙම තියෙනකොට ඔන්න ඔය කියන ක්‍රමවේදයේ දුර්වලතා මතුවෙනවා. දැන් අපේ රටවල් වලට වෙලා තියෙන වෙන මොකක්වත් නෙමෙයි ඔන්න ඕකයි. හැමදාම අතරමැදියෝ තමයි හැමදේම හම්බ කරන්නේ. වැඩිපුරම. ඉතින් ඒ නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන තමන්ගේ වෘත්තියට තියෙන වටිනකම. ඊළඟට තමන්ගේ වෘත්තියට අනුව අසාමාන්‍ය ලෙස හම්බ කරන්න පුළුවන් නම් ඒවායේ සාධාරණද අසාධාරණද කියන එක පිළිබඳව කල්පනා කරලා කටයුතු කිරීම තමයි මම හිතන්නේ ලෝකයට කරන්න පුළුවන් වටිනාම යහපත. අපි හඳුරන්නේ මම පෙර ප්‍රශ්නේ අපි විශේෂයෙන්ම කතා කරොත් එහෙම කෙනෙක් තුල වෘත්තියකදී ගොඩනගා ගන්න ඕන ගුණාංග. දැන් අපි අර එකක් ඔබ වහන්සේ මුලදීත් සඳහන් කරා මේ කෙනෙක් හැසිරෙන විදිහ අනුව වෘත්තියට ගරුත්වයක් දෙන්නට පුළුවන්. මේ කාරණාව අපි තවත් සවිස්තරව පැහැදිලි කරමු අපේ හඳුරන්නේ. ඇත්තටම දැන් අපි විවිධ වෘත්තීන් වල යෙදෙන අය. එතකොට තමන්ගේ වෘත්තියට ගරුත්වය කියන එක ඇඳුමෙන් පැළඳුමෙනොත් එන්නේ නැතුව නෙවෙනවා. ඒ නිසා මේ බාහිර ස්වરૂපය ගැන යම්කිසි මට්ටමකට හිතුවට වරදක් නැහැ. දැන් අපි හිතමු මේ සමාජයේ දරුවෙක් හොඳට ඉගෙන ගන්නවා. මහන්සියෙන් ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලයට යනවා. හොඳ අධ්‍යාපනයක් ලබනවා. ඒ හොඳ අධ්‍යාපනය ලැබලා එයා උනන්දුවෙන් මහන්සියෙන් පාඩම් කරලා දැනුම පෝෂණය කරලා යම්කිසි තත්වයකටපත් වුනහම ඒ තත්වයට සමාජ විසින් ගෞරව කළ යුතුයි. ඒ ගෞරවය පෙන්වීම සඳහා භාවිතා කරන්න පුළුවන් උපක්‍රමය තමයි තමන් අඳින පළඳින යන්නේන ක්‍රමය. එහෙම නැතුව අපේ මොලේ තියෙන දේ එළියට පෙන්වන්න විදියක් නැහැ නේ. එතකොට අපි මේ පෙන්වන දේ අනුව සමාජයේ ගෞරවය කියන එක ඇති වෙනවා. එතකොට ඒවා එක්කම තමන් තුළ ගුණධර්ම පෝෂණය කිරීමක් තියෙන්නත් ඕන. දැන් ගොඩාක් වෙලාවවලදී දකින්න ලැබෙන දෙයක් තමයි ඉහළ වෘත්තීන් වල යෙදෙන අය සමහරු හැමෝම නෙවෙයි සමහරු අධික මාන්නයකින් ඉන්නවා. දැන් ආයතනික ප්‍රධානී ගත්තොත් පුප්පගෙන බුම්මගෙන යනවා නම් සේවකයෝ පිළිබඳව පල්ලෙහා මට්ටමේ සේවකයා පිළිබඳව ගණන් ගන්නවත් නැත්නම් ඒ ප්‍රධානියාට එයා නොදන්නවා වුණාට ලොකු හානියක් ඒ තුලින් සිද්ධ වෙනවා. එතකොට අධික මාන්නය ඇඳලා පැලඳලා යන්න ඕන. අපි හිතමු හොඳ වාහනයක යනවා තමයි. නමුත් අර පුංචිම සේවකයා පිළිබඳව උනත් ඒ කෙනාට සිනාමුසු මොහොනින් ආමන්ත්‍රණය කරන්න අනතිමානී ගුණයෙන් කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ තුල තමයි ආයතනික දියුණුවක් රඳා පවතින්නේ. එහෙම නැති වුණොත් බෑ. අර ගොඩාක් වෙලාවක අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මේ මාන්න අධික වීම නිසා සිදුවන හානි. මේ අනතිමානී ගුණය කියන එක හරි වැදගත්. හොඳ කතාවක් තියෙනවා චිත්‍රාංග මේ එක ආයතනයක ඔබ අහලත් ඇති අන්තර්ජාලයේ තිබුණා. ඒ කර්මාන්ත ශාලාවක ඒ සඳහා දහස් සංඛ්‍යාත සේවකයෝ යනවා. මේ සේවකයෝ යනකොට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට ඒ ගේට්ටුව ළඟ ඉන්නවා ආරක්ෂක නිලධාරී. ඉතින් දවසක් මේ ඔක්කොම වැඩ ඇරිලා යනකොට එක කාන්තාවක් මේ කර්මාන්ත ශාලාවේ හිර වෙනවා. හිර වුණාම ආරක්ෂකයා තමයි ගිහිල්ලා මේ කාන්තාව බේරගන්නේ. එදා බේරගත්තේ නැත්නම් ඒ කාන්තාව මිය යනවා. ඒ කාන්තාව බේරෙන්නේ කොහොමද? මේ කාන්තාව හැමදාම කර්මාන්ත ශාලාවෙන් එළියට යනකොට මේ ආරක්ෂකයාට ගෞරව කරලා යන්නේ. අපි එහෙනම් ගිහින් එන්න. අනිත් ඔක්කොම සද්ද නැතුව යනකොට මෙයා විතරක් ගිහින් එන්නම් කියලා යනවා.
ආරක්ෂකයාට අඩුවක් දැනුණා. අද මෙයා ඇතුළට ගියාට එළියට යනකොට මට යන්නම් කියලා ගියේ නැහැ. ඒ නිසා මෙයා ඇතුලේ තමයි ඇත්තේ. එතකොට අර කෙනාගේ ජීවිතේ රැකුණ අනතිමානී ගුණය නිසා. හරි ඒ වගේ සිදුවීම් තියෙනවා. දැන් ඔය සේවකයන්ට හරියට සලකනකොට තමයි ඔවුන් පිළිබඳව අනතිමානී ගුණයෙන් පිළිගන්න තරමට තමයි ඒ ආයතනවල සේවකයෝ Tamanට කරන්න පුළුවන් උපරිමයෙන් ඒ සේවය සපයන්නේ. එතකොට දැන් ඔය මාන්නකාර විදියට ආවා ගියා කියලා Taman බලාපොරොත්තු වන දේ ඉටු වෙන්නේ නැහැ ඒ තැන්වල. එතකොට දැන් ඇඳුම පැළඳුම ඒවා එක්කම අනතිමානී ගුණයක් තියෙන්න ඕන Tamanගේ වෘත්තියට අනුව. ඒ අනතිමානී ගුණය අතිශයින් වැදගත් වෙනවා. නැත්නම් වෙන්නේ ලොකු හානියකට මුහුණ පාන්න සිදු වෙන එක. තව හොඳ කතාවක් තියෙනවා මේ බෝසතාණන් වහන්සේගේ ජාතක කතාවක්. බෝසතාණන් වහන්සේ සැඩොල් කුලයක ඉපදෙන්නේ. සැඩොල් කුලයක් කියලා කියන්නේ පල්ලෙහා කුලනේ. අර අපි මුලින් කතා කළා වගේ පහත් කුල. ඒ කාලේ 90. දැන් නම් එහෙම කුල නැහැ. ඉතින් මේ සැඩොල් කුලේ ඉපදුනේ. ඉතින් මේ බෝසතාණන් වහන්සේ දුර ගමනක් යන්න පිටත් වෙනවා. ඉස්සර අද වගේ නෙවෙයි වාහන නැහනේ. ඉතින් පයින් තමයි යන්න ඕනේ. ඔය ඉහළ අය තමයි කරත් එක හරි ගියේ. එතකොට ඉතින් මේ බෝසතාණන් වහන්සේ සැඩොල් කුලේ ගමනට අවශ්‍ය කරන ආහාර පානත් සකස් කරගෙන බත් මුල් බැඳගෙන එහෙම තමයි ගමන පිටත් වුනේ. බෝසතාණන් වහන්සේත් එක්කම ගමන පිටත් වුණා තවත් එක්තරා බ්‍රාහ්මණ මහාශාල කුලයේ මිනිස්සේ සත ධම්ම කියලා. ඉතින් මෙයා දුර ගමනක් යන්න තමයි පාරට ආවේ. එතකොට මෙයා ගමනට අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගෙන නෙවෙයි ඇවිල්ලා තිබුණේ. බෝසතාණන් වහන්සේ සූදානම් කරගෙන ආවා. බ්‍රාහ්මණ කුලේ මිනිස්සයා කිසි දෙයක් සූදානම් කරගෙන නෙවෙයි ආවේ. දෙන්නම එකට යනවා කතා කර කර යනවා. දුරක් යනකොට බෝසතාණන් වහන්සේට කුසගින්න ඇති වෙනවා. ඊට පස්සේ මොකද කළේ මේ එකට යනකොට සාමාන්‍යයෙන් කතා බහ කර කර යනකොට ඒක වෙහෙස නිවා ගන්න එක ක්‍රමයක්. එතකොට කුලය ගැන වැඩි බලන්නේ කතා කර කර යනවා. යම් යම් තැන්වලදී කුලමාන්න එනවා. ඉතින් බෝසතාණන් වහන්සේ මොකද කළේ මේ කුසගින්න ආපු නිසා අර සූදානම් කරගත්ත බත් මුලක් එක තැනක වාඩි වෙලා දිගෑරියා. දිගෑරලා තනියම කණේක හරිනෑනේ. ඉතින් මොකද කළේ බෝසතාණන් වහන්සේ දැක්කා මෙයා අරගෙන ඇවිල්ලත් නෑ කෑම සත ධම්ම. කතා කළා එන්න කෑම ටිකක් කන්න. සත ධම්මට කේන්ති ගියා. කේන්ති ගිහින් ඉවර වෙලා බෝසතාණන් වහන්සේට බැන්නා. සැඩොලෙක් කෙනවද මට කන්න දෙන්න මම බ්‍රාහ්මණ මහාශාල කුලේ මිනිහෙක්. මට ඔය සැඩොල් කුලේ පහත් එවුන්ගේ කෑම කන්න ඕනේ. ඔහෙම කනවා මට ඔය කෑම ඕනේ නැහැ කියලා මහා මාන්නෙන් කතා කළා. බෝසතාණන් වහන්සේ මොකද කළේ? තමන් සද්ද නැතුව කෑම ටික කෑවා. කල්පනා කළා මං කරගත්ත මෝඩකම. ඉතින් කෑම කාලා තවත් ඉතුරු කරගත්තා. ඊළඟට ආයසරයක් දුර ගමන යන්නේ. කුසගින්නක් ආවහම කන්න ඕන කියලා ආයසරයක් මේ බත් මුල බැඳලා ඉවර වෙලා ඔන්න ආයෙත් පිටත් වුණා. දැන් තව දුරක් ගිහිලි ඉවර වෙලා ඊට පස්සේ මොකද කළේ? ආයසරයක් කුසගින්න ඇති වුණා. දැන් මේ දුරනේ යන්නේ. කුසගින්න ඇති වෙලා ඊළඟට බත් මුල ලිහාගෙන ආය කතා කරන්න ගියේ නෑ. කන්න පටන් ගත්තා. දැන් එතකොට සත ධම්මට පුදුම බඩගින්න. බඩගින්න වැඩි වෙලා දැන්. කුසගින්න වැඩි වෙනකොට ඔය කුල අරවා මේවා මොකක්වත් නැහැනේ. තියෙන ඕනම දෙයක් කන්න පුළුවන් මට්ටමක් එනවනේ මිනිසුන්ට. ඉතින් දැන් අර සත ධම්ම කල්පනා කරනවා මේ සැඩොලා වුණත් දැන් කතා කරයිද මට දැන් කතා කරයිද දැන් නම් බල ඉන්න බෑ පුදුම බඩගින්නක් තියෙන්නේ. කතා කළොත් මං ගිහිලා කනවා. එනමුත් බෝසතාණන් වහන්සේ නෙවෙයි කතා කළේ. ඉතින් මොකද කළේ? ඒ තේරුණා. දැන් බඩගින්න ඉන්නේ. ඊට පස්සේ ටිකක් ඉතුරු කරගත්තා. ඉතුරු කරගත්තාම මෙයා
මේක මේ සඩොල් කුලේ අපේ බෝසතාණන් වහන්සේ අයින් කරලා දාන්න හදනකොට ඉඳුල් ටික සතදම්ම ඇවිල්ලා කියනවා මට කුසගිනි මට කණ්ඩ දෙන්න ඔය ටික. මේ බ්‍රාහ්මණ මහාසාල කුලේ මිනිහෙක් සඩොල් කුලේ ඉපදිච්ච බෝසතාණන් වහන්සේගේ ඉඳුල් ටික කෑවා. හරි? ඉඳුල් ටික කාලා සතදම්ම කල්පනා කරනවා දැන් මං වගේ බ්‍රාහ්මණ මහාසාල කුලේ මිනිහෙක් මේ සඩොලෙක්ගේ ඉඳුල් කෑවා. මම මගේ පරපුරට කරේ මහා නිග්‍රහයක්. මං වගේ කෙනෙක් ගමට යන්න බෑ. අපේ මිනිස්සු ළඟට යන්න බෑ. මම මගේ කුලයට මහා හානියක් කළේ කියලා මෙයා මොකද කළේ? කැලෑවකට පැන්නා. සතදම්ම තිබිච්ච ලැජ්ජාවට මාන්නේ තිබිච්ච ලැජ්ජාවටම කැලෑවකට පැන්නා. ආයේ කවදාකවත් තමන්ගේ පවුලේ අය ගාවට යන්නේ නැහැ කියලා මොකද කළේ? කැලෑවට පැනලා කණ්ඩ නැතුව පිපාසයට වතුර පොදක් නැතුව කැලෑවෙම මැරිලා ගියා කියලා සඳහන් වෙනවා. මාන්නේ වැඩි වුණාම වෙන්නේ ඒකයි. දැන් ওই සතදම්මට වෙච්ච දේවල් වෙච්ච මිනිස්සු අපේ සමාජයේ නැතුව නෙවෙයි මාන්නක්කාරකම. හරි? එතකොට දැන් ඉහළ තනතුරු වල යෙදෙන සමහර අය ලොකු අමාරු වල වැටෙනවා මේ මාන්නය නිසා. ඒ නිසා මාන්නක්කාර වෙන්න හොඳ නැහැ. ද්වේෂය පෝෂණය කරන්න හොඳ නැහැ. ඒ ගරුත්වයේ වෘත්තියට අනුව තමන් සේවක මඩුල්ල ඊළඟට අන් අයත් සමග හොඳ හිත තියාගෙන සාර්ථක ලෙස අන් අයව පහත් කරන්නේ නැතුව තමන්වත් පහත් කරගන්නේ නැතුව ඒ ගරුත්වය ආරක්ෂා කරගෙන අන් අයගේ ගරුත්වයත් ආරක්ෂා කරනවා නම් අන් අයටත් ඒ ගරුත්වයේ නියමාකාරයෙන් ලබා දෙනවා නම් ඒ වෘත්තීන්ට දිය යුතු ගෞරවය මනාව ලබා දෙනවා නම් අන් අයට ඒ දෙන ගරුත්වය තමන්ටත් ලොකු ගරුත්වයක් බවට පත් වෙනවා. නූතන සතදම්මල අපේ සමාජ ඕන තරම් දැක ගන්නට හැකියාව ලැබෙනවා. එනිසා මේ සතදම්ම ක්‍රමයට යන්නේ නැතිව සමාජයේ හැම කෙනෙක් සමගම අපි කියනවා මේ නම්‍යශීලී ගුණාංගයක් ඇති කරගන්න ඕන. අපි හඳුරන්නේ ඒ තුලින් අපිට මේ ඊළඟ ප්‍රවේශයට අදහසක් ගොඩනගා ගන්නට පුළුවන්. දැන් අපි ගත්තාම එක රැකියා ස්ථානයක ගොඩක් වෙලාවට සමාන වෘත්තියක් කරන අය අතර ගොඩක් වෙලාවට ගැටලු ඇති වෙනවා. සමාන වෘත්තියක් අතරදී කෙනෙක්ගේ අඩුපාඩු තමන්ගේ අඩුපාඩු වලට වඩා කැපිලා පේන්න පුළුවන්. එතකොට ඒ වගේ අයත් කොහොමද මේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්නේ? මේකත් අද අපේ සමාජයේ තියෙන දෙයක්. සමහර කාලට තමන්ට අදාළ නැති දේවල් හැමෝම එකතු වෙලා කරන්න යනවා. ඒකදී එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ගොඩාක් අය අපහසුතාවයටපත් වෙනවා. එනිසා මේ නම්‍යශීලීව කටයුතු කිරීම ඊළඟට රැකියා ස්ථානයක එකිනෙකා සමග කටයුතු කිරීම විශේෂයෙන්ම වර්තමානය තුල නිරන්තරයෙන් අපි ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය තුල දකිනවා මේ වගේ දේවල් ඕනෑ තරම් උදාහරණ තිබෙනවා අපේ හාමුදුරුවෝ අප්‍රවේශයක් ලබා ගැනීම සඳහා. ඇත්තටම දැන් සේවා ස්ථානයක එක වගේ වෘත්තීන් වල යෙදෙන අය අතරේ ගැටුම් අර්බුද ඇති වෙන්න පුළුවන්. විවිධ දැනුමේ මට්ටම් අනුව වෛද්‍යවරයා කියලා කියනකොට වෛද්‍යවරුන්ගෙත් ඉන්නවා විවිධ ක්ෂේත්‍රයන්. එතකොට ඒ අතරේ යම්කිසි ගැටන ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඉංජිනේරුවරු අතරෙත් තියෙනවා. ඒවයි ගැටන ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ ගැටෙන්නේ නැතුව මම හැම වෙලාවෙම කියන්නේ වාද නොකර සංවාද ඇති කරගන්න. හරි? හැම වෙලාවෙම හිතන්න ඕන මේ ඔක්කොම දන්නේ මං කියන එක නෙවෙයි. සහ මේ ඔක්කොම මට ඕන විදියට තියෙන්න ඕන කියලා හිතන එක නවත්ත ගන්න. අපි මොන තැන හිටියත් මේ මට ඕන විදියටම මේක වෙන්න ඕන කියලා කියනවනේ. ආයතනයේ ප්‍රධානී කැටියට Tamanට ඕන විදියටම මේක වෙන්න ඕන කියන තැනට ඍජු වෙන්න යන්න එපා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් තමන්ගේ පුද්ගලික රැකියාවක් කියමුකෝ ව්‍යාපාරයක් කියමුකෝ Tamanට ඕන විදිහට කරන්න පුළුවන්. හැබැයි මට ඕන විදියටම මේක වෙන්න ඕන කියලා හිතන පටු තැන හිර වෙන්න එපා. ඒම ඒ ස්ථාන පිරිහෙන්න හේතුවක් වෙන්න පුළුවන්. එතකොට මම ඔක්කොම දන්නවා මම කියන දේ තමයි හරි අන් අය කියන දේ වැරදි අන් අයගේ උපදෙස් මට ඕනේ නැහැ කියලා හිතන තාක්කල් තමන්ගේ ජීවිතය පවා අසාර්ථකත්වයට පත් වෙනවා.
එතකොට මට ඕන විදියටම මේවා වෙන්න ඕනේ නැහැ. හොඳම විදියට වුණාම හොඳයි. එතකොට හොඳම විදියට කරන්න නම් සංවාදය ඕන. සංවාදය කියලා කියන්නේ සාකච්ඡා කිරීම. එතකොට සමාන වෘත්තීන් වල යෙදෙන අය තම තමන්ගේ දැනුම භාවිතා කරගනිමින් ඒ දැනුම සංවාදයක් එක්ක ඒක වාද නෙවෙයි. වාදයක් කිව්වොත් ඒක ඉවර වෙන්නේ ගහගෙන මරාගෙන. සංවාදයක්. අනිත් කෙනා කියන කාරණාව පිළිබඳව මම දකින විදිය. මගේ කාරණාව පිළිබඳව අන් අය දකින විදිය. දෙපැත්තම මාරු වෙලා බලන එක. අර අපි උදාහරණයකට ගන්නේ හය ඉලක්කම බිම ඇඳලා එක්කෙනෙක් එක පැත්තක අනිත් කෙනා අනිත් පැත්තේ ඉන්නකොට මේ පැත්තේ ඉන්න එක්කෙනා කියනවා මේ තියෙන්නේ 9. අනිත් පැත්තේ ඉන්න එක්කෙනා කියනවා නෑ නෑ ඔය 6. මෙයා මෙහි ඉන්න තාක්කල් මෙයාට 9. අනිත් එක්කෙනා එහි ඉන්න තාක්කල් එයාට 6. එතකොට දැන් වාදය කියන එක ඇති වෙන්නේ ওই තැන් දෙකෙන් එහාට මෙහාට යන්නේ නැති තැන. මෙයාට 9 9මයි අරයට 6 6මයි. මෙයාගේ පැත්තෙන් මෙයා හරියටම හරි අරයාගේ පැත්තෙන් අරියත් හරියටම හරි. එතකොට දැන් ඒ මතේ ඉන්නකොට මම කියනවා මේක 9 අරයා කියනවා ඒක 6 මගේ පැත්තෙන් මේක හරි එයාගේ පැත්තෙන් ඒක හරි දෙන්න ගැටෙනවා. ඒ ගැටුම නවතින්න සංවාදේ. ඔයා පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ලා බලන්න. මම පොඩ්ඩක් ওই පැත්තට එන්න. දැන් අන්න එහෙම මාරු වුණාම මේ මට 6 වගේ පෙනුණු දේ මෙයාට 9නේ. ඒක නෙමේ 9 කියලා කියන්නේ. අනිත් එක්කෙනා කල්පනා කරනවා මට මේ 9 වගේ පෙනුණු දේ 6නේ. මෙයාට මේ පෙන්ලා තියෙන්නේ එහෙමනේ. එතකොට සංවාදයන් කියලා කියන්නේ අන්න ඒකයි. මේ හැම කෙනෙකුගේම අදහස් පිළිබඳව කල්පනා කරලා ඒ අදහස් වල තිබෙන වටින ඒ අදහස් වල තිබෙන ගුණාගුණ පිළිබඳව සාකච්ඡා කරන ඒ ගමන යන්නේ. ඒ නිසා තමයි සංවාදයන් අවශ්‍ය වෙන්නේ. තනි අදහස ඒ අදහස ඒකම තමයි කියන තැන ඉන්න එපා. ඒ නිසා තමයි මොනතරම් ආයතන ප්‍රධානී කුණත් ආයතනය ගොඩනගන්න විශේෂයෙන් සාකච්ඡා තියෙනවානේ. ඒ සාකච්ඡාවල් නැත්තම් ඒ උපදේශ ටික හරියට ගන්නෙ නැත්තම් ඒ උපදේශ පිළිබඳව සාකච්ඡාවක් නැත්නම් ඒ ආයතන දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මාන්නක්කාර විදියට මගේ මේ වෘත්තීය ගරුත්වය කියලා මේ මම තමයි ඔක්කොම දන්නේ මේ වෘත්තීය ගැන අන් අයගෙන් අහන්න ඕනේ කියන එකකින් ඉන්නවා නම් ඒ කෙනාට වර්ධින්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ නිසා මේ සමාන වෘත්තිකයන් එකට එකතු වෙලා මොකද Tamanට මතක දේ සමහරුන්ට අමතකයි සමහරුන්ට අමතක දේ Tamanට මතකයි නේද? Tamanට වඩා සමහරකට එක පිටුවක් හරි අනිත් කෙනා කියුවා නම් එයාගේ දැනුම වැඩි. ඉතින් ඒ වගේ තම තමන් මොන තත්වයකටපත් උනත් ඒ දැනුමේ වෙනස් වීම තියෙන්න පුළුවන්. සමහරකට දැනුම එක හා සමානව තිබුණත් එකම විශ්වවිද්‍යාලේ එකම කාල සීමාවක එකම සිලබස් එක ඉගෙන ගත්තත් බුද්ධි මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට තමන් ඉන්න ප්‍රශ්න අනුව මේව වෙනස් වෙනවා. ගෙවල් වල තියෙන ප්‍රශ්න ස්වාමි දියණියගේ ස්වාමි පුරුෂයාගේ දරුවන්ගේ තියෙන ප්‍රශ්න අනුව තමන්ට හිතන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන්. අනිත් කෙනෙක් ඉන්නවා සමහරකට නිදහසේ ඉන්න කෙනෙක්. එතකොට ඒ කෙනාගේ බුද්ධි මට්ටමත් එක්ක ඒ කෙනා ගන්න තීන්දුව తీරණත් එක්ක සමහරකට සාර්ථක උත්තර ලැබෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගත්තාම සමාන වෘත්තීන් වෙන්න පුළුවන්. ඔවුනොන් සාකච්ඡා කිරීම අතිශයින් වැදගත්. කිසිම කෙනෙක්ව පහත් කොට සලකන්නේ නැතුව හැම කෙනාගේම අදහස අරගෙන ඒ අදහස් වලින් හොඳම අදහස ක්‍රියාත්මක කිරීම කළ යුතුයි. එහෙමයි. අපි හඳුනන්නේ දැන් මේ වෘත්තීය ගරුත්වය ගොඩනගා ගැනීමේදී එකිනෙකා අතර සුහදත්වය පවත්වා ගන්න අපි සමහර කලාවට විහිළු තහළු කරනවා. සමහර කලාවට මේවා මේ දුරදිග යන අවස්ථා තියෙනවා. සීමාවන් ඉක්මවා යන අවස්ථාවන් තියෙනවා. එනිසා අපිට නොදැනුවත්වම අපෙන් තව කෙනෙක්ගේ වෘත්තීය ගරුත්වයක් විනාශ වෙන්නට ඉඩ කඩ ඕනෑ තරම් තිබෙනවා. එනිසා අපි හඳුනන පැහැදිලි කිරීමක් කරමු. වෘත්තීය ගරුත්වය පිළිබඳව කතා කරද්දී තමන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරනවා වගේම තව කෙනෙක්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන්න කෙනෙකුට තිබෙන වගකීම් පිළිබඳව. අනිවාර්යයෙන්ම අපි හැම කෙනෙක්ම අන් කෙනාගේ ගරුත්වය ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕන. කතා කරනකොට ඒ කෙනත් එක්ක හැසිරෙනකොට පිරිසක් ඉන්න අතරේ අපි හැම වෙලාවෙම අන් කෙනාගේ වෘත්තීය හැල්ලුවට ලක් නොකරන අන් කෙනාට අගෞරවයක් නොවන විදියට හැසිරෙන්න ඕන. ඒක අපේ වගකීම.
එතනදී කල්පනා කරනවා නම් චිත්‍රාංග මෙන්න මෙහෙම. මම නිසා කිසිම කෙනෙක් අපහසුතාවයකට පත් නොවිය යුතුයි කියන උදාර චින්තනයෙහි යෙදෙනවා නම් අන්න ඒක තමයි වැදගත්ම අදහස. ඒ කියන්නේ මම නිසා තව කෙනෙක් අපහසුතාවයට මානසික බිඳවැටීමකට දුකකට පත් නොවිය යුතුයි. එහෙමපත් වෙනවා නම් ඒක මගේ දෝෂයක්. ඒ නිසා තමන් හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මේ කෙනාගේ ගරුත්වය මං ආරක්ෂා කරන්න. මේ වෘත්තියක් කරන කෙනෙක්, සමාජයට සේවයක් කරන කෙනෙක්, ඒ සේවය ආරක්ෂා කරගෙන කරන කෙනෙක්. එවැනි කෙනෙකුට අගෞරවයක් නොවන විදිහට කටයුතු කිරීම සමාජයේ ප්‍රබල වගකීමක්. හැබැයි යම්කිසි කෙනෙක් ඒ වෘත්තියෙන් සමාජයට හානියක් කරනවා. ඒ හානිය නිසා සමාජයෙන් ගැරහුමට ලක් වෙන්න පුළුවන් බව ඒ වෘත්තිකයෝ අමතක නොකළ යුතුයි. තමන් කරන දේ සමාජයට නොගැලපෙනවා නම් අනිත් මිනිස්සු තුට්ටු දෙයකට ගණන් ගන්නෑ. ප්‍රසිද්ධිය වුණත් කියලා දායි. එතකොට ඒ වගේ වෘත්තියට අගෞරව ඇති කරන විදියට හැසිරෙන්නේ නැතු ඉන්නේ අය කල්පනා කරන්න ඕන. තමනුත් තමන්ගේ ගරුත්වය රැකගත්තොත් තමයි චිත්‍රාංග අන් අයගේ ගරුත්වය ලැබෙන්නේ. තමන් තමන්ගේ ගරුත්වය රැකගන්නේ නැතුව පල්ලෙහා මට්ටමට වැටෙන්න ගියාම තමයි තමන්ගේ ගරුත්වය තමන් විසින්ම නැති කරගන්නේ. ඒ නිසා තමන් හැසිරෙනකොට මම කොයි වගේ කෙනෙක්ද? මම මේ සමාජයට වැදගත්ද නැද්ද? මම මේ සමාජයට ඕනද නැද්ද? මම මේ සමාජයට ආදර්ශමත් චරිතයක්ද නැද්ද? ආදර්ශමත් චරිතයක් නම් මං ඒ විදියට ඉන්න ඕන නේද කියන එක ඒ පුද්ගලයෝ තුළ ගොඩනැගෙන්න ඕන අදහසක්. එහෙම ඉන්නවා නම් අන් අයගේ ගරුත්වයක් මං හිතන්නේ හොඳ හැටියට ලැබේවි. ඒ ගරුත්වය නැති කරගන්න විදියට කටයුතු කරොත් ලෝකයා ගෞරව කරන්නේ. අපි හඳුනන්නේ දැන් මේ වෘත්තීය ගරුත්වය පිළිබඳව කතා කරද්දී වෘත්තීය ගරුත්වය කෙනෙක්ගේ පිරිහෙන්න හේතු වෙන කරුණු කාරණාක් තිබෙනවානේ. අපි මේ ඒ සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමෙන් තවදුරටත් සාකච්ඡාවට තවත් නව දිශානතියක් ලබා ගැනීම. ඔව්. සමහර උදවිය වෘත්තියෙන්ම පිරිහිලා යනවා. සමහරකට ඒ වෘත්තියෙන් අධික ලෙස හොරකම් කරන්න පුළුවන් නම් ඒ වෘත්තියෙන් හම්බ කරන්න පුළුවන් නම් අන්න ඒ කෙනා ඒ වෘත්තියෙම පිරිහිලා යනවා. හරි? දැන් අපි හිතමු මේ රටේ ලෝකේ විශේෂ තැනක් දෙනවා වෛද්‍යවරයාට, ගුරුවරයාට නේද? ඒ වගේ ලොකු තැනක් දෙනවා. සමහර උදවිය ඒ වෘත්තියත් එක්ක මහා ගෞරවයක් ගොඩනගා ගන්නවා. ඒ ගෞරවය ගොඩනගාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ගෞරවය නිසාම එයා දියාරු වෙනවා. මේකට මම උදාහරණයකට ගන්නම් චිත්‍රාංග. මේ රටේ ගොඩාක් ප්‍රසිද්ධ දෙයක් තමයි බත් කඩ. මුල් දවස් ටිකේ පුදුම රහයි කෑම. ඊට පස්සේ ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙන්න මොකද කරන්නේ? අර රසය අඩු වෙලා යනවා. ගණන් ගන්න. ආබේ බල. ඔව්. එතකොට මේ රසය අඩු වෙලා යනකොට ආයෙ මිනිස්සු එන්නේ නැතුව යනවා. ගොඩාක් වෘත්තිකයන්ට ওই දේ වෙනවා. මුලින් බොහොම හොඳට කරනවා. දැන් ඔය අපි හිතමු හොඳට ගොඩනැගිලි ඉදි කිරීමක් හරි. බොහොම ලස්සනට කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට හම්බ කරන්න පුළුවන්. ඒ කියන්නේ සමාජයේ Tamanට ගෞරවයක් දීලානේ. ඒ වෘත්තියට ගෞරවයක් දීලා. එතකොට මොකද වෙන්නේ? ඒ වෘත්තියට දෙන ගෞරවයත් එක්ක මෙයාට වැඩ වැඩි වෙලා තියෙනවා. වැඩ වැඩි වෙන තරමට අපේ මිනිස්සු මොකද කරන්නේ? වැඩ භාගයට කරන්න පටන් ගන්නවා. අන්නේ භාගයට කරනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ සමාජයේ කෙනාව අතහැරලා දානවා. වෛද්‍යවරුන්ටත් ඔක කරනවා. දැන් බලන්න චිත්‍රාංග පිට රටක වෛද්‍යවරයෙක් අපි දන්නවා. ඇත්තටම වෛද්‍යවරයෙක් හැටියට ඒකේනා පුද්ගලිකව ලෙඩ්ඩු බලාගෙන යම්කිසි මුදලක් අය කර ගැනීමේ කටයුත්තක් තියෙනවා නේද? ඒක කමක් නැහැ. දැන් පිට රටවල් වල කල්පනා කළොත් වෛද්‍යවරයෙක් රෝගියෙක් බලන්න ගන්න වෙලාව
සමහරක් විට චිත්‍රාංග විනාඩි 45ක විතර ලෙඩත් එක්ක ඉන්නේ. කතා කරනවා, ලෙඩාගේ මානසික මට්ටම හදන්න හදනවා. ඊළඟට ලෙඩේ මොකද්ද කියලා හරියටම හඳුනා ගන්න උත්සාහ කරනවා. එහෙම කරලා තමයි පෙති ටික දෙන්නේ. බෙහෙත් නියම කරන්නේ ලෙඩේ හරියටම හඳුනා ගත්තාම. මහා ගොඩක් බෙහෙත් දෙන්න උත්සාහ කරන්නේ. ඇත්තටම ගත්තොත් වෛද්‍යවරයෙක් රෝගියාට මහා ගොඩක් ඒ විදිහට එකපාරට හිතිච්ච බෙහෙත් දෙන්න බෑ. එතකොට ගොඩක් අපට දකින්න ලැබෙන පිටරටවල් වල නම් ඒ වෛද්‍යවරයා රෝගීන් බලන කාල සීමාව ලොකු වෙලාවක් අරගෙන හරියට බලලා තමයි බෙහෙත් ටික දෙන්නේ. දැන් අපි දකින අඩුපාඩුවක් තමයි හොඳ වෛද්‍යවරයෙක් කියලා හැඳින්වුවාම හොඳ විශේෂඥ හරි හොඳ දක්ෂයෙක් කියලා ආරංචි වුණාම ඔක්කොම එතනට යනවා. හැබැයි යනකොට ඒ අය මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ලෙඩෙක් බලනකොට ලැබෙන මුදල. එයාගේ හොඳකම නිසා තමයි ලෝකයේ ගෞරවය හම්බෙලා තියෙන්නේ. ඒ ගරුත්වය නිසාම මිනිස්සු යනවා ඒක හම්බෙන්නේ යනකොට මොකද කරන්නේ මෙයා? ලෙඩා දොරෙන් ඇතුල් වෙනකොටම බෙහෙත් ලියලා ඉවරයි. හරි. ගොඩක් වෙලාවල් වලදී අපිට දකින්න ලැබෙන්නේ එහෙම ස්වරූපයක් නේ. මොකද්ද තියෙනම උගුර රිදෙනවා කිව්ව ගමන් බෙහෙත් ලියලා ඉවරයි. අනේ අර විනාඩි 5න් ලෙඩා බලලා ඉවරයි. ලෙඩා මහා ගොඩක් බෙහෙත් අරගෙන ගිහිල්ලා අන්තිමේදී බොනවා. හරි. එතකොට ලෙඩුන්ගේ ප්‍රමාණය වැඩි කරගන්න ඕන් පාවිච්චි කරනවා. අන්තිමේදී මොකද වෙන්නේ? එකපාරට දොර කොටින් එනකොටම බෙහෙත් තුන්ඩුව දුන්නයි කියලා ඒ වයින් යහපතක් වෙන්නේ නැහැනේ සමහරක් විට. අයහපත් දේවල් වෙන්න පුළුවන් ගොඩක්. මොකද ලෙඩේ හඳුනා ගන්න නැතුව කටයුතු කිරීම නිසා අපිට ඕන තරම් ආරංචි එනවනේ. අනේ බෙහෙත් දීලා තියෙන්නේ මේ ලෙඩේට, තිබිලා තියෙන්නේ මේ ලෙඩේ. අර බෙහෙත් බීපු නිසාම දුන් මෙහෙම වුණාද දන්නේ නැහැ කියලා කියන තැන් තියෙනවානේ. එතකොට තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ හැකියාව, තමන්ගේ වටිනකම සමාජයේ තේරුම් අරගෙන සමාජයේ ඔබව මුණ ගැහෙන්නකොට ඔබ ඒ කටයුත්ත හරියට ඉටු කරන එක පැත්තකට දාලා මුදල පදනම් කරගෙන භාගයට කාලට වැඩ කර දෙන්න ගත්තොත් ඒ ගරුත්වය හීන වෙලා නැති වෙලා යනවා. ඕන තරම් ඒ වගේ තියෙනවා සමාජයේ. හරිශෝකයාගේ වැඩ නම් කියලා මිනිස්සු ගරු ගෞරවය කරලා ගීලිවරලා හම්බ වෙනවා. අනේ ටිකෙන් ටික එක පිරීලා යනවා. අර බත් කඩේ අන්තිමේදී ගන්න දෙයක් නැති වෙනවා. ඉතින් එහෙම වෙන්න ස්වභාවයක් තියෙනවා. ඒක එහෙම වෙන්න දෙන්න බෑ. ඒ නිසා වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගන්න තමන් කරන වැඩේ හරියටම කරන්න ඕන. අපේ හඳුරන්නේ මේ මට තව සිදුවීමක් මතක් වෙනවා. දැන් ගොඩක් වෙලාවට අපේ සමාජයේ බොහෝ වෙලාවට නිරීක්ෂණ මත වෘත්තීන් පිළිබඳව තීරණය කරනවා. මෙයා නැතිනම් දවසම පුටු වෙන වාඩි වෙලා ඉන්නේ. ලොකු වැඩක් කරන පාටක් පේන්නේ නැහැ. නැත්තම් දවසම බැලුවොත් ඇවිදින එක තමයි කරන්නේ. හැබැයි කරන කෙනා දන්නවා තමන් කරන කාර්යය. හැබැයි බැලුව බැලමට වටා පිටාවේ ඉන්න අයගේ නිරීක්ෂණය මත කියන්නේ මේ වෘත්තියේ ඒ තරම් දෙයක් නැහැනේ කියලා. සමහර කලාට ඒ වෘත්තිය කරලම තමයි බලන්න වෙන්නේ. අපේ සමාජයේ මේ වගේ මේ බාහිරෙන් මනින කාරණා අපි මුලදිත් සඳහන් කරා මේ කාරණාවම අපි මේ ගැනත් පැහැදිලි කිරීමක් කරමු අපේ හාමුදුරුවනේ අපේ සමාජයට. ඔව් ඇත්තටම මේ මහන්සි වෙන විදිය අනුව නෙවෙයි වෘත්තීන් තීරණය කරන්නේ. සමහර අය කය වෙහෙසවනවා. හැබැයි හිත වෙහෙසවන්නේ නැහැ. තව සමහර අය හිත වෙහෙසවනවා, කය වෙහෙසවන්නේ නැහැ. හැබැයි ওই දෙකෙන්ම වෙහෙසීමක් තියෙනවා. ආයතනයේ ප්‍රධානියෙක් ගත්තාම චිත්‍රාංග ආයතන කළමනාකරණය, අන් අය ලවා වැඩ කරවා ගැනීම, ඊළඟට සැලසුම් සකස් කිරීම, සාකච්ඡා කිරීම කොච්චර වැඩ රාජකාරී තියනවද උන්ට. හරි. එතකොට මේ අර පුටුවේ වාඩි වෙලා ඒ සැලසුම් ටික හදනවනේ. හරි. එතකොට ඒ සැලසුම අන් අයට දුන්නාම අනිත් කෙනෙක් තවත් කෙනෙක් මුළු කර්මාන්ත ශාලාවේ නම් කර්මාන්ත ශාලාවේ ඇවිදලා ඉන්න සේවකයෝ මොනවද කරන්නේ, වැඩ ටික හරියට කරනවද, ඒ විදිහට සොයා බලනවා. එතකොට මේ හැම කෙනෙකුගේම අයිති කාර්යභාරයක් තියෙනවා. ඒ අයිති කාර්යභාරය කරනවා. ඒ අතරේ සමහරුත් අර කියන තාලේ ඇත්තටම පුටු වල වාඩි වෙලා පුටු රත් කර ඉන්න අයත් නැතුවනේ මෙලෝ දෙයක් තේරෙන්නේ නැති, මෙලෝ දෙයක් ගණන් ගන්න නැති, ආයතන දියුණුවක් ගැන තුට්ටු දෙයකට ගණන් ගන්න නැති, ආයතන රැකිලා තියෙනවා නම් ඒ රැකිලා තියෙන ආයතන වලින් තූරගෙන කණ්ඩ ආපු කිසිම දැනුමක් නැති මිනිස්සුත් නැතුව නෙවෙයි.
එහෙම අයත් ඉන්නවා. ඔය කියන සමාජයේ කියන විදියට ගත්තාම සමාජයට තේරෙනවා. මේ කෙනා වාඩි වෙලා වැඩ කරනවද නැද්ද? දැන් වාඩි වෙලා හිටියත් ආයතනයේ ප්‍රධානිය වැඩ කරනවද නැද්ද කියන එක බලන්න පුළුවන් ආයතනයේ දියුණුවත් එක්ක. හරි. එතකොට සේවකයෝ දන්නවා මෙයා මේ වාඩි වෙලා නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි, මෙයා වැඩ කරන කෙනෙක්. ගොඩක් අපිට ආයතනයේ නායකයෙක් ඉන්නවා, ප්‍රධානියෙක් ඉන්නවා, ආයතන වැටෙනවා නම් ඒ සේවකයෝ කල්පනා කරනවා මෙයා මේ ඉඳ හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ප්‍රධානියෙක් හිටියට තනතුරක් දරුවට ඒ තනතුරෙන් වැඩක් වෙන්නේ නැත්තම් ඇත්තටම ගණන් ගන්නේ. ඒ කියන්නේ ආයතනයේ ඒ අයගේ හැම කෙනාගේම අයත් කාර්යභාරය හරියටම ඉටු වෙලාද නැද්ද කියන එක තීරණය වෙන්නේ ආයතනයේ දියුණුව මතනේ. හරියට වැඩ කරනවා නම් දියුණු විය යුතුයිනේ. එතකොට මේ අයගේ අඩුපාඩු වෙන තරමට ආයතනය පිරිහෙනවා. පිරිහෙන තරමට දැනගන්න පුළුවන් මේ අය නිකන් දැවිද්දේ, මේ අය නිකන් වාඩි වෙලා හිටියද, මේ අය පාලනය කළාද නැද්ද, මේ අය මොනවද කළේ කියන එක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා එක පැත්තකින් මේ ඉන්න විදිය අනුව මෙයාගේ සේවය කොයි වගේද කියන එක මනින්න යන්න එපා. දැන් ඇත්තටම හාමුදුරුව කෙනෙක් ගත්තාම චිත්‍රාංග වැඩි වැඩ කරන්නේ නැහනේ. දැන් මිනිස්සු උදේට යනවා, බස් වල නැගගෙන වැඩ කරනවා, හවසට එනවා නේද? ඉතින් ඒ වගේ මිනිස්සු හරියට මහන්සි වෙනවා. දැන් මිනිස්සු දකින්නේ හාමුදුරුවෝ නමක් කියන්නේ අපි නිකන් කණ්ඩ දෙනවා. ඒ දෙන දේ දාහනේ වළඳලා ඔහේ ඉන්නවා කියලානේ. නමුත් භික්ෂුන් වහන්සේලාට අයිති කාර්යභාරය තුල උන්වහන්සේලා වෙහෙසෙනවා. ඒ වෙහෙසීම හැබැයි පේන්නේ මේ බණ කියන කොටයි, පිරිත් කියන කොටයි, දානට ගිහිලා අනුශාසනාවක් කරන කොටයි. ඒ ටිකේදී තමයි ඒකේ පේන්නේ. එච්චරයි. එතකොට දැන් බණක් පැයක් කියන්න ඒ පැයට සූදානම් වෙන්න ඕන විදිය ගැන මිනිස්සු දන්නේ නැන්නේ. හරි? එතකොට ඒ කාර්යයත් එක්ක ඒ වෘත්තීන් එක්ක ඒ තත්ත්වත් එක්ක ඔවුන් කරන කැපකිරීම පිළිබඳව තමන් කල්පනා කරන්න ඕනේ. ඒක පෙනුනේ නැතත් ඒ අය යම්කිසි කැපකිරීමක් කරන නිසා තමයි ඒ මට්ටමට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඉන්න විදිය අනුව මෙයා ඉන්නේ AC එකේ, මෙයා ඉන්නේ කරකින පුටුවේ කියන එක මත වැඩ කරනවද නැද්ද කියන එක තීරණය කරන්න එපා. එහෙමයි අපහාමුදුරනේ. අද දවසේදී වෘත්තීය ගරුත්වය පිළිබඳව අපි කතා බහ කරේ. වෘත්තීය ගරුත්වය ගොඩනැගෙන්නේ Taman කරන කාර්ය මුළු ලෝකයේම හිතසුව පිණිස නිවැරදි පරිදි ඉටු කිරීම තුල කියන සාරාංශයයි අද දවසේ අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම තුල අපට පැහැදිලි වෙන්නේ. එනිසා වෘත්තීය ගරුත්වයක් ගොඩනගා ගන්න සමාජය තුල තමන්ගේ තත්වයන් තවදුරටත් ඉදිරියට අරගෙන යන්න තමන් සතුව තිබෙන ගුණාංග හේතුපාදක වෙනවා. එනිසා තමන් තුල තිබෙන මානුෂීය ගුණාංග, තමන්ගේ තිබෙන පෞද්ගලික චර්යා ධර්ම ඒවා වෘත්තියට බලපානවා. ඒ තුලින් කෙනෙක් වෘත්තියක් පිළිබඳව මනිනවා. තැනකට ගිහිල්ලා හැසිරෙන විදිහ, කතා කරන විලාසය මේ සියල්ලක්ම කෙනෙක්ගේ වෘත්තීය ගරුත්වය නිර්මාණය කරන සාධකයක් වෙනවා. එනිසා එය පාරක් අතු ගන්න කෙනෙක් වෙන්නට පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්නට පුළුවන්. හැබැයි අර කියන මානව ගුණාංගයන් Taman තුල තිබෙන අපි කියනවා සාමාන්‍යයෙන් කියමකට කියන qualities තියා ගන්නවා. නැත්නම් ගුණාංග ප්‍රමිතීන් තියා ගන්නවා වෘත්තියක. ඒ ගුණාංග Tamanගේ තිබෙන පෞද්ගලිකත්වය තුල තිබෙන ඒ සුවිශේෂී ලක්ෂණ තුලින් වෘත්තියක් ගොඩනගා ගන්නට පුළුවන්. ඒ වගේම අනිකා සමග කටයුතු කිරීමේදී තම නම්‍යශීලීව අනතිමානී ගුණයෙන් කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගන්න. එනිසා ලෝකේ අපිට සමාජය තුල එකිනෙකා කියනවා තම තමන්ගේ වෘත්තීන් පිළිබඳව ගැටලු කතා බහ කරනවා. ඊළඟට තිබෙන අභියෝග ගැන කතා කරනවා. තමන්ගේ ගරුත්වය ආරක්ෂා කරගන්න විවිධ වූ උපක්‍රම යොදනවා. එනිසා කෙනෙක්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගන්න තිබෙන පහසුම ක්‍රමවේදය තමයි තමන්ට අවංකව තමන්ගේ යුතුයකම ඉටු කිරීමත් ඒ වගේම තමන්ගේ ගුණාංගයන් තුලින් ඒ වෘත්තියට සේවය ඉටු කිරීම. එනිසා අද දවසේදී වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගැනීම පිළිබඳව වෘත්තීය ගරුත්වය තුලින් දිවියට අත්වලක් ලබා දුන්න අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය පුද කරමු. කුඹුක සිරි වජිරඥාන ධර්ම නිකේතනයේ ගරු අනුශාසක මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ගරු ආචාර්ය රාජකීය පඬිත අවසරයි පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය පුද කරනවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. අපි සූදානම් එළඹෙන සතියේ
දිවියට අත්වැලක් තුළින් ඔබේ ජීවිතයට අවශ්‍ය කරන තවත් සුවිශේෂී වූ කාරණාවක් තුළින් සාකච්ඡා කරන්න. ඒ නිසා ප්‍රායෝගික ජීවිතයට ධර්මය ආශිර්වාදයක් කරගනිමින් ධර්මය තුල හැසිරෙමින් ජීවිතය ජය ගන්න අප ඔබට ආරාධනා කරනවා. එසේනම් හමු වෙමු ලබන සතියේ. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.